සම්මා සම්බුසන්නයි සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටම. යථාර්ථවාදී ලෝකයේදී යථාර්ථවාදීව බලා ධර්මය තමන්ගේ ධර්මයේ විනය තුලින් ශික්ෂාකාමීත්වය ඇති කරගෙන ලෝකේ දකින්නට නිරන්තරයෙන්ම ඔබ පුරුදු පුහුණු කරන සාදු මාධ්‍ය සත්කාරයක් විදිහට බෞද්ධ මාධ්‍ය ජාලය තුලින් අදත් ඊටාම වටිනා කියන වැඩසටහනක් ඔබ වෙත ගෙනෙන්නටයි සූදානම් වන්නේ. මිනිසා උප්පත්ති ඉඳලා එහෙමත් නැත්නම් තමන්ගේ උපත ලැබෙන ස්ථානයේ ඉඳලා මරණය දක්වාම යම් දර්ශනයක් යම් චින්තනයක් ඉස්සරහට අරගෙන යනවා. ඒ අනුව තමයි ඔහුගේ අනාගතය, ඔහුගේ බුද්ධි සංවර්ධනය, එහෙම නැත්නම් ඔහුගේ ගමන තීරණය වෙන්නේ. කොතරම් දුරට මේ ගමනේ බාධක ඇති වෙනවාද, ඒවා ජයග්‍රහණය කරන්නේ කොහොමද, සහ තමන්ට ලැබෙන මානසික ගැටලු निराකරණය කරගන්නේ කොහොමද කියන කාරණේ මානවයෙකුට ඉතාම වැදගත් කාරණයක්. ඔහුගේ පැවැත්ම රඳා පවතින ඒ නිසා. ඒ නිසා අපි හිතුවා මේ කොවිඩ් වදුර එහෙමත් නැත්නම් මේ ගෝලීය වසංගතය, කොරෝනා වසංගතය තියෙන කාල සීමාව තුළ අනතුරු අපි නැගී සිටින්නේ කොහොමද? මේ පරිසරය තුළ අපි නැගී සිටින්නේ කොහොමද? අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? අපේ මනස සකස් කරගන්නේ කොහොමද? අපි රටට සේවයක් ඇති පුද්ගලයන් විදිහට රටේ ආර්ථිකය නැවත සංවර්ධනය කරන්න කොහොමද කියන කාරණයට පිටුවහලක් සපයා ගන්න අද දවසේ මේ මාතෘකාව පාදක කරගෙනමින් හරවත් සාකච්ඡාවක් කළත් හොඳයි කියන කාරණේ අපි තීරණය කළා. ඉතින් අපි ඒ වෙනුවෙන් කැදවා ගන්නවා මේ සාකච්ඡාවට ඉතාම උචිතම ලංකාවේ දැනට ඉන්න ඒ සම්පත්දායකයන්. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මේ දිනවල සමාජ මාධ්‍යවල සහ විවිධ මාධ්‍ය ජාල ඔස්සේ විද්‍යුත්න සහ මුද්‍රිත මාධ්‍ය දෙකෙන්ම මෙතුමාගේ අදහස් අපිට දක් ගන්න ලැබෙනවා. මං හිතුවා අපි වන අරබන සුපින්නත් ඔබටත් එතුමාගේ දැනුමෙන් බිදක් දීලා පන්නරයක් ලබා දුන්නොත් සුදුසුයි කියලා. ඊටම ඕනාවෙන් යුතුව පිළිගන්නවා මනෝවිද්‍යා උපදේශක හා මානව හැකියාව සංවර්ධන පුහුණු උපදේශක මොහන් පල්ලිකුරු මහත්මයා. ආයුබෝවන් අපේ වේදිකාවට ඔබතුමා විතාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් කල්‍යාණ මැතිතුමනි, වගේම තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. කාර්යබහුල වකවානුවක් ගෙවන්නේ ඔබතුමා. ඉතින් අපිට ලබා දුන්න අවස්ථාව පිළිබඳව ප්‍රථමයෙන්ම අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම කැමතියි දැනගන්න ඉතින් විවිධ පුහුණු ශේෂ්ත්‍ර දකිනවා, වෘත්තීය පුහුණු ශේෂ්ත්‍රයන් දකිනවා, කාර්මික පුහුණුව තුළින් මිනිස්සු ගොඩගන්නේ කොහොමද කියන කාරණේ, ඒ වගේම රටක ආර්ථිකය සංවර්ධනය කරන්නට නම් ඒ පුහුණු වීම ලබා දෙන්නේ කොයි ආකාරයෙන්ද කියන, ඒ වගේම ආගමික වැඩසටහන් පුහුණු කරන අය දකිනවා. මනෝවිද්‍යා උපදේශනය හා මානව හැකියාව සංවර්ධන උපදේශනය කියන එක අපිට අවශ්‍ය වන්නේ ඇයි, සහ ඒකේ තියෙන ප්‍රතිඵලය පිළිබඳව අපි මුලින් කතා කරලම අද දවසේ මාතෘකාවට යමු වුණොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. කල්‍යාණ මහත්මයාණන්, දැන් මේ මනුස්සයා කියන සත්වයා සම්පතක් බවට පත් වෙන්න නම් ඔහු යම්කිසි ශික්ෂණයකට යටත් වෙන්නට ඕනේ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේත් කරේ කලහකාරී කලබලකාරී ජීවිතයේ අරමුණු හඹා යනකොට ඔවුන් මානසික වසනීප වෙන්න පුළුවන්. අන්න එහෙම අසනීප වුණොතින් ඒ මනස සුවපත් කරගන්නටත්, ඒ වගේම ලෝකේ ඕන ජයග්‍රහණයක් අත් කරගන්න වැදගත්ම සාධකය තමයි සිත. නේ? අපි බුදුදහමෙත් කියනවා මනෝ පුබ්බංගමා ධම්මා. ඒතර බුදුදහම කියන සම්පූර්ණයෙන්ම සිත පදනම් කරගත් ලෝකේ තියෙන අතිවිශිෂ්ටම දර්ශනය. එතකොට අපි මනෝවිද්‍යාව උපදේශකරු විදියට කරන්නේ ඒ තරම් ඉහළ මට්ටමක අපි නැහැ. ඒත් යම් යම් මනෝවිද්‍යාත්මක සංකල්ප පාවිච්චි කරමින් පුජ්‍යලගේ සිත නිර්වුල්ව තබාගෙන ඔහුගේ ඉලක්ක කරා යන්නට අවශ්‍ය මාර්ගය හදලා දෙන එක, උපදේශනය කරන එක, ඔවුන්ගේ ජීවිතයේ වෘත්තිය පිළිබඳ වෙන්න පුළුවනි, පෞල් ජීවිතය වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඒවා එන ගැටලු निराකරණය කරගන්න උදව් කිරීම තමයි මනෝවිද්‍යාව උපදේශනය කියලා සරලව කියන්නේ. එතකොට මානව හැකියාව සංවර්ධනය කියලා කියන්නේ මොකද්ද? අපි ඒක මෙහෙම අර්ථකථනය කරමු. ඔබට පතල් කියලා අපි කියන්නේ මැණික් ගන්න අපි පතල් හරනවනේ. රත්නපුර පැත්තේ එහෙම. ඒතර ඔබට මැණිකක් හමු වුණාම ඒ මැණික හොඳට අපි කියනවා කපලා පොලිෂ් කරලා උපදාගත්තොත් මේකේ වටිනාකම වැඩි. අපි ඔකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා cut and polish කියලා. ඒතර උපන් හැම පුජ්‍යලයක් තුළම යම් කුසලතා ප්‍රමාණයක් තියෙනවා. අපි මේවට කියනවා inborn talents කියලා. ඒතර මානව හැකියාව සංවර්ධනය කියන්නේ අන්නේ එයාගාව තිබෙන මේ උප්පත්තියම රැගෙනෙන්න වූ යම් කුසලතා හඳුනාගෙන ඔවුන්ට හඳුනා ගන්න උදව් කරලා ඒව වැඩි වර්ධනය කරගන්න අපිට උදව් කරන්න පුළුවන්. දැන් කල්‍යාණ මහත්මයා දක්ෂ සංනිවේදකයෙක්. ඒතර ඔබ ඉපදීම තුළින් ඔබට කතා කිරීමේ හැකියාව තිබෙනවා. හැබැයි දක්ෂ පුහුණුකරුවෙකුට ඔබට මේ සංනිවේදනය මනාව කරන්නට තවත් පුරුදු වෙන්නට පුළුවන්, ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ විදිහට අපි ජීවිතේ විවිධ කුසලතාවයන් ප්‍රගුණ කරගන්නවා. එතකොට මේ කුසලතා ප්‍රගුණ කරගන්න ඕන මොකටද? මේ ලෞකික ජීවිතයේ අපි ජීවත් වෙද්දී අපෙන් අනිත් අයට හානියක් නොකර අපි යමක් උපයාගෙන
ජීවත් වෙන රටට සේවයක් කරලා අමුදරුවන් ධාර්මිකව පෝෂණය කරන්න නම් අපි ගාව යම් හැකියාවන් ටිකක් තිබිය යුතුයි. ඒ හැකියාව තමයි අපි එයින් යමක් කළා තමයි අපි යම් කිසි දෙයක් උපයා ගන්න. ඒතර අපි කවුද? අපි වගේ අය කරන්නේ අන්නේ කුසලතාවුන්ට හඳුනා ගන්න උදව් කිරීමත් ඒ කුසලතාව වර්ධනය කරගන්නටත් උදව් කිරීම තමයි අපේ භූමිකාව. මේක හරි සරලව කියනවා නම් ඉංජිනේරුවෙක් නැත්නම් ගොඩනැගිලි ඉදි කරන්නේ අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන සැලැස්මකට අනුව තමුන් අපේක්ෂා කරන ගොඩනැගිලි ඉදි කරලා දෙනවාසේ අපිට පුළුවන්කම තිබෙනවා කෙනෙක්ගේ ජීවිතවල ඉලක්ක ජයග්‍රහණය කරගන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ඔහුට සපයලා දීලා ඔහුට ජීවිතේ නැමැති ගොඩනැගිල්ල ඉදි කරගන්න උදව් කරන්නට. අපි ගොඩක් වෙලාවට අපි වැනි අය පාරලෞකික නැත්තම් මේ මරණයෙන් මතු ජීවිතය සුන්දර කරගන්න නිර්වාණය කරා යන්න උදව් කරන අයට වඩා මෙලව ජීවිතය ධාර්මිකව යහපත්ව ගත කරගන්නට උදව් කරන අය. බොහොම පැහැදිලි. ඉතින් ඔබතුමාගේ කතාව තුළින් හිතාම හොඳ අවබෝධයක් ආවා අපිට. උපදේශනය කියන්නේ මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන් මම කැමතියි ඔබතුමාට දැන් අද දවසේ මාතෘකාවට යොමු වෙන්නට. විශේෂයෙන්ම මේ දිනවල හරි ව්‍යාකූල කාල සීමාවක් අපි ගත කරන්නේ. විශේෂයෙන්ම ඔබතුමාගේ රාජකාරියත් වෙනදට වඩා ස්වරූපයේ එහෙම් පිටිම වෙනස් වෙලා. අපේ මාධ්‍යවේදීන් විදිහට අපේ ස්වරූපයත් වෙනස් වෙලා. අපි වන අරබන අද දවසේ මේ විදිහට අපිට සවන් දෙන ඔබගේත් තනිකරම ක්‍රියාවලිය හරිම වෙනස් වෙලා. මේ වෙනස් වෙච්ච පරිසරය තුළ අපේ මනස කොයි විදිහටද මේ සකස් වෙලා තිබෙන්නේ? ඒ ව්‍යාකූලතාවය අපි කොහොමද අවබෝධ කරගෙන ඒක නැති කරගන්නේ? සහ දැන් හැකියාවන් වලටත් වෙන වෙලා තියෙන කාල හෝරාවන් ප්‍රමාණය වෙනස් වෙලානේ. අපිට හැකියාවක් උපදමා ගන්නවත් එහෙම නැත්නම් තමන්ගේ වෘත්තීමය හැකියාව වැඩි දියුණු කරගන්නටත් අධ්‍යාපන හැකියාව වැඩි දියුණු කරගන්නටත් කාලයක් නෙවෙයි. කොහොමද මේ කාල හෝරා කිහිපෙම නැත්නම් මේ කාල වකවානුව අපි කොහොමද මේ ගෙවා දමන්නේ කියන කාරණේ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ඔබතුමා ඊටාම නිවැරදි. ඔබේ මගේ පමණක් නෙවෙයි සමස්ත ලෝක වාසීන්ගෙම මේ මොහොත වෙනකොට පුරුදු ජීවිත හෙල්ලිලා තියෙන්නේ. මම මේ වචන ටිකක් ගැඹුරින් පාවිච්චි කරා. හෙලවිලා තියෙන්නේ. ඇයි සෙලවිලා කියලා කියන්නේ? වෙනදා උදාහරණයක් විදිහට අපි කෙනෙක් එක්ක මිත්‍රත්වය ප්‍රකාශ කරන්න තේ එකක් බෙදාගෙන බීවනම් කෑම එක හවුල කෑවනම් මම සරලම තනින් කියන්නේ ඔබටයි මටයි මේ මොහොතේ එක කරන්න බෑ. අපිට ඒක කරන්න බෑ. ඇයි? මා ආසාදිතයෙක් නම් ඔබ රෝගියෙක් වෙනවා. ඔබ ආසාදිතයෙක් නම් මා රෝගියෙක් වෙනවා. ඒතර අපේ සාමාන්‍ය දිනචර්යාව ඔක්කොම වෙනස් වෙලා. ඒ වගේම රැකියාව අහිමි වීගෙන යනවා. ආයතන ඊටම අවදානමකට ලක් වෙලා තිබෙනවා. සමහර අම්මලාගේ දරුවෝ එක තැනක ඔවුන්ට එකට එකතු වෙන්න හැකියාව නැතිකම තිබෙනවා. උදාහරණයක් විදිහට ලංකාවෙන් ගත්තොත් මගේ අම්මා සිංහල අලුත් මගේ උපංගම් පළාත කල්යමැතුනි මාතර මා කොළඹ. මට තාම සිංහල අලුත් අවුරුද්ද ඒ කියන්නේ මේ අවුරුද්ද තමයි එකම මගේ අවුරුද්ද සිංහල අලුත් අවුරුද්දට ගමින් නොගියපු. අනේ ඒ වගේ අපි හැමෝගෙම පුරුදු ජීවන රටාවන් වල වෙනසක් වෙලා තිබෙනවා. ඒක තමයි අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ. අපි කියන ඕන වෙලාවක විසඳුම හොයන්න කලින් ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනනේ. හරි. ඊට පස්සේ අපි මේ ඉදිරියේදී රට විවෘත වීමත් එක්ක රැකියාවලට යද්දී අපිට වැඩ කරන්න යන්න වෙන කාර්යාලය ඉස්සර තිබුණු කාර්යාලය නෙවෙයි. ඊට වඩා ගොඩාක් වෙනස් පරිසරයක තමයි අපිට වෙනස් විදීන් වලින් තමයි වැඩ කරන්න වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ ස්ථානට ඇතුල් වෙද්දී එතන ඉන්න ආරක්ෂක නිලධාරීන් නේද ගොඩක් දේවල් කරලා අපි විස බීජකනාශක පාවිච්චි කරලා ගන්න. ඒකට ඒක හැම තැනකම ඉස්සරහට සිදු වෙයි. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕන දේ තමයි ඕන දෙයකට බලපාන්නේ මනසනේ. මුලින්ම අපි මේ தත්වය තේරුම් ගන්නත් ඕනේ. අකමැත්තෙන් නැතුව මේ தත්වයට කැමැත්තෙන් හැඩ ගැහින්න ඕනේ. ඒ මං අකමැත්තෙන් නැතුව කියන වචනේ කියන්නේ. අපි ඕනම කරන්න යන්නේ අකමැත්තෙන් නම් කල්යාණ මහත්මයාණෙනි ඒක අපිට මානසික වශයෙන් වදයක් බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට මම මෙතෙන්ට එන්නේ අකමැත්තෙන් නම් මට මේ වැඩේ හරි නීරසයි. මම ඔබත් එක්ක කතා කරන්නේ අකමැත්තෙන් නම් මේ විනාඩි කිහිපේ මේ හෝරාව තමයි මගේ මේ මොහොතේ නරකම හෝරාව වෙන්නේ. ඒ නිසා යම් යම් දේවල් සිදු වුණාම අපිට ඒව වෙනස් කරන්න බැරි නම් අපි කරන්න ඕන දේ තමයි ඒව දිහා වෙනස් විදියකින් බලන්න පටන් ගන්න එක. ඒ නිසා අපි මේ ශ්‍රී ලාංකික ජනතාව ආමන්ත්‍රණය කරන නිසා මම මුලින්ම කරන යෝජනාව තමයි කොරෝනා එක ජීවත් වෙන්න හිත හදාගමු කියන එක. ඒක තමයි මුල්ම යෝජනාව. හිත හදාගමු. මොකද මේ தත්ත්වය අපිට වෙනස් කරන්න අපි දන්නේ නැහැ කවද වෙනකම් මේක යාවිද. ඉතින් මේක ඉවර වෙනකන් ඉඳලා ජීවිතේ පටන් ගන්න හිටියොත් අපිට තව ගොඩක් කල් ඉන්න වෙයි ජීවිතේ පටන් ගන්න. ඒ නිසා දැන් අපි හැඩ ගැහෙන්න ඕනේ මේකත් එක්ක ජීවත් වෙන්න. හැඩ ගැහෙන්න ඕනේ. එතකොට මේ හැඩ ගැසීම අපි හරියට කරගත්තොත් මේකත් උණ හෙම්බිරිසාව වගේ මිනිසුන්ට වැළඳෙන තවත් වෛරස් එකක් විතර හිටියේවි අපිට ආසාදිතයක් නොවි ජීවත් විය හැකි. ඒ නිසා පළමු යෝජනාව හැඩ ගැසෙමු. මනසින් මේක මහා ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඕනට වැඩිය බය වෙන්නත් එපා. මොකද බිය කියන සාධකය මනුෂ්‍ය ජීවිතේදී හොඳ සාධකයක් නෙවෙයි. බිය අපිට ගොඩක් අවස්ථා හිමි කරනවා. අපේ හැකියාව එළියට ගන්න බැරුව යනවා. අපි මානසිකව ලෙඩ බවට
පත් කරනවා. කොරෝනාව ඉදිරියේ කල්‍යාණ මැතිතුමනි වෙන්න ඕනේ බිය නෙවෙයි පරිස්සම් වීමයි. වචන දෙකක්. බය නෙවෙයි වෙන්න ඕනේ අවධානයෙන් ඉඳගෙන ආරක්ෂා වීම. ආරක්ෂා වීම තමයි අවශ්‍ය. ප්‍රවේශම් වීම. ආරක්ෂා වීම තමයි අවශ්‍ය. මම ඔබට අවස්ථාව දෙන්නට කලින් අර වහපු එකට පුංචි කතාවකින් කිව්වොත් කල්‍යාණ මැතිතුමනි අපි නිකමට අපි කැලේක ගිහිල්ලා ඔබ නිකන් හිතන්නකෝ තනියම කැලේ ගිහිල්ලා කැලේ මැදදී ඔබට හිතෙන ඔබ පාර වරද්දගෙන අතරමං වෙලා කියලා. මම නිකමට ඔබෙන් අහනවා ඔබට තේරුණොතින් අතරමං වෙලා කියලා ඔබ බය වුණොත් ඔබ මොකද කරන්න ඉඩ තියෙන්නේ? දැන් අතරමං වෙලා කියලා දැනනොතින් බය වුණොතින් මොනව කරයිද? සමහරට අපි එහාට මෙහාට දුවනවා. එහාට මෙහාට දිව්වොත් මොකද වෙන්නේ? පාර සම්පූර්ණයෙන්ම අමතක වෙලා වැරදි පාරවල් ගිහලා අපි කියනවා මම්මුලා වෙනවා කියලා. එතකොට ඔබ ඊටම නිවැරදි. එතකොට කැලේක අතරමං වෙච්ච කෙනෙක් ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි පොඩ්ඩක් වාඩි වෙලා කල්පනා කරන්න ඕනේ හිමින් සැරේ මං ආවේ කොයි පැත්තේ ඉඳලාද? ඉර තියෙන්නේ කොයි පැත්තේද? අඩිපාරවල් තියෙන්නේ කොයි පැත්තෙන්ද? වමෙත හෝ දකුණට ගියොත්ද ගම්මානයක් කරා යා හැකේ. ඔහු නැවයි නිවි හැනෙහිල ටිකක් කල්පනා කරොත් ඔහුට ආපු මාර්ගය ගැන යන්න ඕන පැත්ත ගැන පොඩි ඉවෙන් වගේ දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කලබල නොවී ගියොත් ඔහුට මාවතක් හොයාගන්න පුළුවන් වෙයි. දැන් අපිත් ඉන්නේ එහෙම තැනක. ඒ නිසා ශ්‍රී ලාංකික පුරවැසියන් දැන් කරන්න ඕන දේ කලබල වෙලා එහා මෙහා දුවන එක නෙවෙයි. දිවුවොත් මොකද වෙන්නේ මේ තත්ත්වය තව සංකීර්ණ වෙනවා. පොඩ්ඩක් තැම්පත් වෙලා වාඩි වෙලා කළ යුතු දේ නොකළ යුතු දේ වෙන් කරගෙන අපි ආපහු හිමින් සැරේ අපේ ජීවිත පටන් ගමු. බොහොම පැහැදිලි කලබලයේ කියන එක අපි පැත්තකින් තියන්න ඕන කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි හැමදේම පිළිබඳව නිවි හැනහිල්ලේ හිතලා බලලා තීරණ ගන්න ඕන කාලයක්. අපි ඇත්තටම මේ මහන් මහත මේ කුටුම්බ ජීවිත ගත කරන උදවියනේ අපේ ජීවිතවල අපි මොනවා කිව්වත් කොච්චර මිදෙන්න හැදුවත් අපිට කුටුම්බෙන් එහාට මිදෙන්න බෑ. සමහර වෙලාවට රැකියාවට ගියත් අන්තිමේට අපේ පවුලේ අය තමයි අපිට මතක් වෙන්නේ. හැබැයි වෙනදට වඩා පවුලේ අය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන තැනට අද ඇවිල්ලා තියෙනවා. අපි දැන් කියනවානේ තමන්ගේ මේ රැකියාවට යනකොට ගෙදර ප්‍රශ්නට යන්න එපා කියලා. හැබැයි දැන් ගෙදර නෙවෙයි මුළු ලෝකෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙත් එක්ක තමයි අපි වැඩබිමට යන්නේ. අපේ දරුවෝ අධ්‍යාපනයට යන්නේ. අපි කියමු දැන් අපේ රැකියාවට යන උදවියගේ ස්වරූපය එහෙම් පිටිම වෙනස් වෙලා වෙනද දකින්න බොස් ගාවට නෙවෙයි යන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ආයතන ප්‍රධානියා ගාවට නෙවෙයි යන්නේ. අපි කොහොමද මේ වැඩබිමට අලුතෙන් යනකොට අපේ මානසිකත්වය සකස් කරගන්න කියන කාරණේ පිළිබඳව කතා කරමු. මම හුඟක් ආසයි කල්‍යාණ මැතිතුමනි ප්‍රශ්නෙට. ඒකෙදි දෙපාර්ශ්වයක වගකීම් තිබෙනවා රැකියාවට යන කෙනා හා ගෙදර අනිකුත් අය කියන කාරණය. මොකද මේ වෙලාව කියන්නේ අපි තේරුම් ගන්න ඕන රටේ තත්ත්වය මොකද්ද? අපේ රටේ රැකියාවලින් 45% පමණ නිර්මාණය කරන්නේ පෞද්ගලික අංශය. පෞද්ගලික අංශය මම කියන්නේ ස්වයං රැකියාව නැතුව පෞද්ගලික ව්‍යාපාරික ආයතන. එතකොට මේ මොහොතේ ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ඖෂධ වගේ නිෂ්පාදනය කරන හෝ ඒව සම්බන්ධ ව්‍යාපාර හැර අනිකුත් සියලුම ව්‍යාපාර දැඩි තර්ජනයකට ලක් වෙලා තිබෙනවා. දැඩි තර්ජනයක. එතකොට මේ වෙලාවේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ වැඩිම පීඩනයක ඉන්න අය තමයි ප්‍රධානීන්. මොකද උන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා. වැටුප් ගෙවන්නේ කොහොමද? මේ කාර්ය මණ්ඩලය උන්ට අයින් කරන්න හිතකුත් නැහැ වැඩ කරපු මිනිස්සුયો. බැංකුවේ ලෝන් ටික ගෙවා ගන්නේ කොහොමද? වෙළඳ පොළට මොකද්ද වෙන්නේ? තමුගේ පවුල පෝෂණය කරන්නේ කොහොමද? ගත්ත ණය ටික කළමනාකරණය කරන කොහොමද? උන්ට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒතර ඔබ කීවාසේම ප්‍රධානිය ඉන්නේ ලොකු පීඩනයක වන්නට පුළුවන්. ඒතර ප්‍රධානිය වෙනදට වඩා කතා කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ප්‍රධානිය වෙනදට වඩා ඔබත් එක්ක hina වෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රථමයෙන් ප්‍රධානියගේ මානසිකත්වයේ තේරුම් ගන්න. ඔබ හිතන්න එපා ඔහු හරි ෂෝක් එකකට ගෙදර ඉඳලා hina වීගෙන ඇවිල්ලා පුටුවේ වාඩිලා ඇති දැන් කියලා. ඔහු ඉන්නේ ප්‍රශ්න ගොඩක. ඒ වගේම ගෙවල් වල හිටපු අය දැන් වැඩට යනකොට යන්නේ යම්කිසි පීඩන ටිකක් එක මොනද ඒ පීඩනේ තමගේ රස්සාවට මොකද්ද වෙන්නේ? ප්‍රධානිය මේනකොට වැටු කපලා අමතර දීමනා සියල්ල නතර කරලා දැන් සමහර ආයතන වල ගෙවන්නේ මූලික වැටුප් පමණයි. සමහර ආයතන වැටුප් ගෙවලා නැහැ. ඒතර ඔබත් යන්නේ යම් පීඩන ටිකක් හා ප්‍රශ්න ටිකක්. ඒතර ඔබ සැමියෙක් නම් ගෙදර බිරිඳක් දැන් මේ වෙලාවේ ඔබට ලොකු පීඩනයක් සමහර දාලා මොනවද ඔය වැඩ කරපු තැන බලනකො පඩි ගෙවන්නේ වාට මං කිව්වනේ රජ රස්සාව හොයාගෙන කියලා එහෙම කරා නම් ඕක වෙන්නේ නැහනේ. දැන් මමත් බඳගත්ත කසාදය කියලා ඒ ප්‍රශ්නත් එනවා. අර කලබල වීම ඕන දැන් ඔතෙන් තමයි එන්නේ. දැන් ඔබ ගිහිලා ප්‍රධානියත් එක්ක රණ්ඩුවක් ඇති කරගෙන බැරි නම් ඕන කෙනෙක් එක කරගෙන එක ඇත්තේ මම යනවා කියලා කිව්වොත් සමහර ප්‍රධානියත් එක්ක ඉල්ලල් සෙමෙල්ෙම බාර ගන්න ඉඩ තියෙයි. ඒතර ඔබ තිබුණු රස්සාවත් නැති කරගන්නවා. ඒ නිසා මගේ ප්‍රශ්නෙට හරි කැමතියි සැමියෙක් නම් රැකියාවට යන්නේ බිරිඳ මේ වෙලාවේ පුරුවාන් තරම් සැමියට සහයෝගී වෙන්න ඕනේ. ඇයට එකට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙයි. ගෙදර වියදම අඩු කරගන්න එක, සැමියාගේ හිත හදා ගන්න, ශක්තිමත් කරගන්න යමක් ප්‍රකාශ කරන එක,
ඔහු වැඩට යනකොට යන්නට අවශ්‍ය ආරක්ෂිත විදි ටික පුළුවන් තරම් සූදානම් කළා. ඔහු ආරක්ෂිතව යවන එක. දැන් උදාහරණයක් මම මේ වැඩසටහනේදී මගේ බිරිඳ තේ එකක් හදලා මගේ වාහනට දැම්මා. තැන් වලින් බොන්න එපා මේ වෙලාවේ අනාරක්ෂිතයි තේ එක මේක. බිස්කට් කීපයක් දුන්න මොකද මේක ඉවර කළා මම තාම වැඩසටහනකට යන්න තිබෙන විදිහට. එතකොට අර ඒ සහයෝගය එන්න ඕනේ. බිරිඳගේ පැත්තේ. ඒ වගේම රැකියාවට යන කෙනෙක් කල්‍යාණ මහත්මාණනේ මේ වෙලාවේ යන්න ඕනේ මගේ ආයතනයට මට දෙන්න පුළුවන් උපරිමය මම දෙනවා. මගේ ආයතනය රැක ගන්න මගේ ප්‍රධානිය මොකද්ද මට කියන්නේ මම මේ කියන දේ ඉස්සර වගේ පංගුපේරුවට මේක මට අයිතිද නැද්ද කියලා හිතන්නේ මම ඒක කරනවා. ආයතනයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් මම අලුත් දේවල් හිතනවා. ආයතනයේ වියදම අඩු කරගන්න මගේ පුළුවන් දායකත්වය මම දෙනවා. ආයතනයේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න මම මගේ උපරිමය දෙනවා. දැන් මේ වෙලාවට අපි හිතන්න ඕනේ ආත්මකාමීව තනි අය විදිහට නෙවෙයි රටක් විදිහටයි අපි හිතන්න ඕනේ. මේ විවසනය මේ ප්‍රශ්නය අභියෝගයක් බවට පරිවර්තනය කරගෙන ඒක රට තිබූ මට්ටමට වඩා ඉහළට ඔසවා ගන්නට අවස්ථාවක් බවට පරිවර්තනය කරගන්නේ කියලා හිතන්න පටන් ගත්තා නම් හරි වටිනවා. ඇයි මම එහෙම කියන්නේ අපි හැමතිස්සෙම කියනනේ සිත තමයි මූලික කියලා. අපේ දර්ශන චින්තනීය හුඟක් ඉහළ මට්ටමක නම් තියෙන්නේ මේවා අපිට తాවකාලිකව ආපු පොඩි විසඳා ගන්න තියෙන අභියෝග ටිකක් පමණයි. හැබැයි මේක අපි ජීවිතේම ප්‍රශ්නය මේක බවට පත් කරගත්තොත් අපිට ජීවත් වීමේ ආශාවත් නැතුව යනවා. එතකොට අපිට හිතෙන්නේ කර්මයක් අවාසනාවක් මොකද්ද මේ වෙච්ච දේ කොරෝනා හැදිලා මලා නම් හොඳයි කියලා හිතන තැනට එනවා. නේ අපි මේක හිතමු අපේ රටට ලැබිච්ච අවස්ථාවක් අපිට ජයග්‍රහණ අත් කරගන්න. ඔබ එහෙම හිතලා වැඩ කරන පටන් ගත්තොත් ඔබටම තේරෙවි ඔබ තුල තිබුණු අන්නර කීප තැන දැන් එනවා. මහා ශක්තියක් අවදි වෙන පටන් ගන්නවා. ලෝකේ අති සාර්ථක වෙච්ච මිනිස්සු කියන්නේ කල්‍යාණ මැතුමනේ ඉහළ දර්ශනයකින් නැත්තම් අපි එකට කියනවා මහා දැවැන්ත පරමාර්ථයකින් පිබිදිච්ච මිනිස්සු. උදාහරණ විදිහට ගත්තොත් මහත්මා ගාන්ධි නැමැති පුංචි ශරීරයක් ඇති ඒ මහා වටින ඒ මැතිතුමාන් විහිංසාවාදී පියා බවට පරිවර්තන වෙනවා. මහා ප්‍රබල පරමාර්ථයකින් අවදි වෙනවා. බලන්න අධිරාජ්‍යවාදයෙන් පළවා හැරීමෙන් ඉන්දියාව සටහන් නිදහස් කරගන්න පුළුවන් වෙනවා. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා අවුරුදු 27ක් හිරේ ඉනවා. හැබැයි ඔහුට වේදනාව දැනෙන්නේ. ඇයි? ඔහුට මහා දැවැන්ත පරමාර්ථයක් තිබුණා. ඒක තමයි කළු සුදු ජාතිකයන් සමගව ජීවත් වන රටක් දකින්න. අවුන් සාන් සූකී මහත්මිය මෑත කාලෙන් අපිට ඉතාම ආසන්න උදාහරණයක්. ඒක නිසා මම මේ කියමින් එන කරුණ හරි ගැඹුරුයි. හරි වැදගත්. ඒක තමයි පුංචි සාමාන්‍ය මිනිසෙකුට මහා පරමාර්ථයකින් විකසනය විය හැකි නම් ඔහු තුල සිටි මහා දැවැන්තේ කවදු වෙන පටන් ගන්නවා. එතකොට මේවා తాවකාලික වේදනා පමණයි. සිදුහත් කුමාරයාට රජසප අත්හැරලා සක්විති රජකම අත්හැරලා සියල්ල අත්හැරලා යන්න තරම් ශක්තියක් ලැබෙන්නේ උන්වහන්සේ මහා දර්ශනයකින් නැත්නම් මහා පරමාර්ථයකින් පිබිදෙනවා. ඒක තමයි මේක දුකක්. ලෝ සත්වයා ඒ දුකෙන් මුදවන්න මා විසින් මාර්ගයක් සොයාගත යුතුයි. ඒතර ලෞකික සැප සම්පත් සියල්ල අත්හරින එක හරීම පහසුයි ඒ දර්ශනයට අනුව. ඒ කියන්නේ උන්වහන්සේගේ පරමාර්ථයට අනුව. දැන් ඔබ කියවසේ අපි කුටුම්බයන් පෝෂණය කරන අය විදිහට අපිට තාම ඒ තරම් ඉහළ දර්ශනයක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට අඩු ගන්න මෙහෙම හිතන්න පුළුවන් නම් මගේ රට වෙනුවෙන් මම වැඩ කළ යුතුයි. ඒකත් ඉහළ පරමාර්ථයක් තමයි. බොහොම පැහැදිලි. අපි කුටුම්බයේ තියෙන රට තුළනේ. ඒ නිසා රට ආරක්ෂා කරගත යුතුයි කියන කාරණා ඔබතුමා ඉස්මතු කිරීම ඉතාම වටිනවා. මේ මොහොතේදී ඔබතුමා එක සංකල්පයක් කියනවා. තමයි ආයතනයත් රැකගෙන තමන්ගේ ආයතන ප්‍රධානයත් රැකගෙන තමනුත් රැකෙන්න ඕන කියන කාරණය. ඒක තමයි මම හිතන්නේ අද දවසේ අපිට ඔබට ලබා දෙන හොඳම දේ බවට පත් වෙන්නේ. අපි බෞද්ධයන් විදිහට හැම වෙලෙම අල්පේජ ජීවිතන ගත කරන්නේ. මම හිතනවා මේ කාලේ තමයි අපි අල්පේජ්ජම ජීවිතය ගෙවන්න කියලා. ඔබතුමාට ඒ පිළිබඳව අදහසක් දක්වන්න ආරාධනා කරනවා. මම ඇත්තටම මේ කල්‍යාණ මහත්මාණනේ ගමක උපන් කෙනෙක්. ඒ අල්පේච්ඡ ජීවිතය කියන එක මම පරිසරයේම පුංචි කාලේ අත්විඳලා තියෙන ඕනෑ තරම්. ඒ කියන්නේ අපේ ගම්වල අම්මලා තාත්තලා කියන්නේ මහා සංකර අපි කියන්නේ සංකීර්ණ ජීවිත ගත කරපු අය නෙවෙයි. උදාහරණයක් විදිහට මගේ පියා කුඹුර කොටලා වපුරලා එතන ගලාගෙන යන කුඹුරෙන්ම අයිනෙන් ගලාගෙන යන දොළපාරට බහලා ඇඟපත හොදගෙන නියරට නැගලා වෑදම කාලා ගෙදරට ඒ ගලාගෙන යන දොළපාරෙම වතුර බේලා ජීවිත ගත කරපු අය. තාමත් උන් ගම්වල හිමයි. එතකොට වත්ත පිටේ වටේට ඇවිදලා තමුන්ට අවශ්‍ය බොහෝ දේ වත්තෙන්ම නෙලාගෙන බතට කොළ මැල්ලුමද ඒ ටික හදාගෙන
එළවලුවකින් දෙකකින් ජීවිත ගත කරපු අය. සමහරලාට එක වේලකට ගම්වල අය හොඳ කොස් ටිකක් තම්බලා හොඳ කොච්චි මිරිසක් හදාගෙන ගහින් කඩපු පොල් ටිකක් ගාගෙන වේල පිරිමැස්ගත අය. මට ආපස්සට හැරිලා බැලුවම තේරෙන දේ තමයි ඔවුන්ගේ ජීවිත ඉතා කාර්යබහුල අවිවේකී ජීවිත ගත කරන අපේ ජීවිත වඩා හරිම සුන්දරයි කියලා. හේතුව ඔවුන්ට ඕනෑතරම් ස්පාසුව නිදහස තිබුණා ජීවිතේ දේවල් බොහොම ලස්සනට වින්දනය කරන්න. උදාහරණයක් පොය දවසට පන්සලට ගිහිල්ලා ඉන්නට, හවස් වරුවට ගිහිල්ලා බෝමලු වමදින්න, හාමුදුරුවොත් එක්ක වාඩි වෙලා පැයක් දෙකක් කතා බහ කරන්න, දරුවෝ ගැන හොයලා බලන්න, නිවි හැනහිල්ලේ පොතක් කියවන්න ඔවුන්ට හරි නිදහසක් තිබුණා. ඒකනේ පැරණි අපේ රටේ අතීතයේ වැව් උදාගැබ් අමුණු හැදුනේ. ඇයි? ඔවුන්ට අපිට තරම් ප්‍රශ්න තිබුණේ නැහැ. බත බුලතින් රට සස්රේකයි. ඉතින් එයින් සරල ජීවිත ගත කරමින් ඔවුන් බොහෝ දේ අනාගත පරපුර වෙනුවෙන් දායාද කරා. හැබැයි පසුගිය කාලය කියන්නේ අපි එක දිගට මහා අති ධාවනකාරී වේගවත් ගමනක් දුවපු කාලයක් කොරෝනාව එන්නට මත්තෙන්. අපිට සමහරට ගෙදර දරුවගේ මුණ බලන්න වෙලාව තිබුණේ නැහැ. බිරිඳට සෙමියත් එක්ක සෙමියට බිරිඳත් එක්ක කතා කරන වෙලාවක් තිබුණේ නැහැ. අපි වැඩ කියලා දිව්වා. අපි හිතුවා එක දවසක් වැඩ නොගියතුන් ලෝකේ නතර වෙයි. ආයතන කඩාගෙන වැටේ. නේ අපි එහෙමයි හිතුවේ. අපි හිතුවා වාහනයක නැගේ කොටසක් ඒක නැතුව අපිට ජීවත් වෙන්න බෑ. අපි හිතුවා කෑම ඊට පස්සේ අහවල් එක බොන්න ඕන නැත්තම් කන්න බෑ. අපි හිතුවා රසකාරක ටික නැතුව කාම රස වෙන්නේ නැහැ කියලා. මොකද්ද කවුද උගන්නපු ලෝකෙක අපි හිර වුණා. හැබැයි කොරෝනාව අපිට දැන් උගන්නනවා ඒ ඔක්කොම බොරු. උදාහරණයක් විතර නිකමට සරල උදාහරණයක් ගත්තොත් මේ සිද්ධියට කලින් ලංකාවේ ඕනම රෝහලකට ගියොත් කල්යාණ මැතිතුමනි ඒ රෝහල අතුරු සිදුරු නැතුව රෝගීන්ගෙන් පිරීලා තිබුණ චැනලින්. දැන් මේ දවස් ටිකේ චැනලින් සෙන්ටර්ස් නැහැ. ඒ හිටපු දහස් සංඛ්‍යාත රෝගීන් අසාධ්‍ය රෝගීන් නම් දැන් ලංකාව මලගයක් වෙලා තියෙන්න ඕන. හැබැයි එහෙම මැරිලත් නැහැ. එහෙනම් දැන් කරුණක් පැහැදිලි. මිනිසුන්ට තිබිලා තියෙන කායික ලෙඩ වලට වඩා ඔළුවෙන් හදාගත්ත මානසික ලෙඩ. ඒ කියන්නේ එහෙම ලෙඩ නැහැ. මිනිසුන්ට එහෙම ලෙඩක් නැහැ කියන්නේ. ඒ කියන්නේ ඔබ හිතන තරම් ඔබ ලෙඩු නෙවෙයි. ඔය ඉන්නේ. ඒතර අපි විවිධ බීම වර්ග පිටිපස්ස කොච්චර දිව්වද? උදේ ඉඳන් රෑ වෙනකන් ටෙලිවිෂන් වල අපිට අරක බොන්න මේක බොන්න කිව්වා. දැන් ඔය එකක්වත් නැහැ. මිනිස්සු බොන්නේ මොනවද? කොත්තමල්ලි, වෙනිවැල් ගැට, ඉඟුරු තේ. ඔය ඉන්නේ. ඒ නිසා ඔබේ ප්‍රශ්නෙට මම හරි ආසයි. එතකොට මම මේ එකිනෙක කියන්න ඕනේ නේ අපි දැන් ගොඩාක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා අපිට කොච්චර දේවල් නැතුව ජීවත් විය හැකිද? මම මගේ සමහර දවස් මේ කාලේ ගෙවුණා දවස් 3-4 එක රුපියලක්වත් වීදම් කරන්න නැතුව. වීදම් වෙන්නේ නැහැ. ඇයි ගෙදරනේ ඉන්නේ? මුකුත් වීදම් වෙන්නේ නැහැ. ඔහේ තියෙනවා. මුදල් පොසුම්බිය ඔහේ තියෙනවා. හැබැයි කොරෝනාවට කලින් අපේ ඕන කෙනෙක්ගේ හැම දවසක්ම ගෙවෙන්නේ අඩු ගන්න රුපියල් 100 200ක් හරි වීදම් මොනවට හරි වීදම් වෙලා. ඒ නිසා කොරෝනාව අපිට උගන්වන පාඩමක් තමයි අපි ඒක හරියට තේරුම් ගන්නවා නම් අපි ගත කරපු ජීවිතය ඕනට වඩා අවිවේකී වේගවත් වැඩි. ඔබ පවුලත් එක්ක, දරුවොත් එක්ක, සතා සිව්පාවත් එක්ක, පරිසරයත් එක්ක නිවිච්ච ජීවිතද ගත කළ යුතුයි. ඒ කියන්නේ අපේ පැරණි මිනිස්සු ගත කරපු ජීවිතය. ඒක 아무තු දෙයක් නෙවෙයි අපිට. අපි ඒක ඇතැරලා තමයි මේ හැල්මේ දිව්වේ. අපිට තේරෙනවා මේ ජීවිතය ගත කිරීම තුළින් අපිට හානියක්ද නැතිය. දැන් මේ දවස්වල මම දැක්කා ගොඩාක් මුහුණු පොතේ එහෙම පවුල් ඇතුලේ ලස්සනට අම්මලා තාත්තලා දරුවෝ ඔක්කොම එකතු වෙලා වෙසක් කෝඩු හදන ඇති. මම දුටුවා. අපේ මට ගම මතක් වෙනවා. මොකද ඒ කාලේ එහෙම තමයි කට්ටිය ඔක්කොම එළියේ වාඩිනවා පැදුරක් කියලාගෙන වෙසක් කෝඩු හදන. පවුල කට්ටියත් එක්ක. පවුල කට්ටියත් එක්ක. වෙනද අපි කොහොමද වෙසක් කෝඩු වෙසක් සැමරුවේ කියලා මතකද කල්‍යාණ මහත්මයාට? පාරද්දර වෙසක් කෝඩු එල්ලලා තියෙනවා. තාත්තා ගෙදර යනකොට පොඩි එකාට ඔක ගෙනihin දෙනවා. පොඩි එකා ඔක ඇතුලේ මොකක් හරි බල්බ් එකට එල්ලලා බලන් ඉන්නොච්චරයි. අර වින්දනීය කොටස නැහැ. ඒතර බිම එකතු වෙලා උණපතුරු ටිකකින් බටපතුරු ටිකකින් වෙසක් කෝඩුව හදනකොට ඒ පවුල තුල ඇති වෙන බැඳීම, බුද්ධාලම්බන ප්‍රීතිය, ඒ කරන කතා බහ අර දරුවන්ගේ අනාගත පෝෂණය සඳහා පුදුම වටිනකමක් තියෙනවා. එතනින් තමයි ටීම් වර්ක් කණ්ඩායම හැඟීම කියන එක. කණ්ඩායම හැඟීම, ශික්ෂණය, එකිනෙකා අතර බැඳීමට එක කිලිවර කරන්න බැරි තරම්. ඒ කියන්නේ මේ පොඩි පැටියනේ අනාගතයේ දවසක කල්යාණ මහත්මයා වැඩිහිටියෙක් වෙන්නේ. ඒක මානව සෙනෙහෙන් තොර උගතෙක් වුණොත් රටට වෙන හානිය, එයා අනිකාට කරන හානිය. එතකොටනේ න්‍යෂ්ටි කවි නිෂ්පාදනය වෙන්නේ. හැබැයි න්‍යෂ්ටි කවිය නිෂ්පාදනය වෙන්නේ නැහැ බෞද්ධ ආభాෂය ලැබපු කෙනෙක්ගෙන්. ඒ වගේ එකක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඇයි? ඔහු දන්නවා මේකෙන් වෙන්නේ කාට හරි හානියක්. එතකොට මේ වෙසක් කූඩුව අස්සේ තියෙන ශික්ෂණය අපි තේරුම් ගන්න ඕනේ. ඒක හරි බරපතලයි. මම විශ්වවිද්‍යාලයට සමත් වුණාම උසස් පෙළ මම ඒක අපේ අම්මට කිව්වම අපේ අම්මා මාව බදාගෙන ඉඳින්න ගියෙත් නැහැ. මහා ඉහලින් වර්ණනා කරෙත් නැහැ. අම්මා එක දෙයයි කිව්වේ. විශ්වවිද්‍යාලයට සමත් වුණාට කමක් නැහැ පුතේ. හොඳ මිනිස්සෙක් වෙන්න කිව්වා. ඔච්චරයි කිව්වේ. හොඳ මිනිස්සෙක් වෙන්න කිව්වා. අම්මට අනිත් එකක්වත් නෙවෙයි වැදගත්. හොඳ මිනිහෙක් වෙයන් පුතේ. ඔච්චරයි.
අපි ඉස්සර ගම්වල අම්මල තාත්තලා ළමයිට ඉගෙනුවේ ලොක්කෙක් වෙන්න නෙවෙයි. හොඳ මිනිහෙක් වෙන්න. ඒක තමයි යාළගේ කඩේ තිබුණේ. හොඳ මිනිහෙක් වෙන්න. මොකද දරුවෝ වැරදියට හැසිරෙනක අම්මලා සැලකුවා තාත්තලා සැලකුවා පවුලට අවනම්බුවක්. අගෞරවයක්. ඒක අම්මට තාත්තටවත් සැනසීමක් නැති දෙයක් කියලා. ඒ නිසා මගේ රටේ අම්මලා තාත්තලාට වේගෙන් දුවපු ඔබ මම අපි හැමෝටම මේක ලැබිච්ච අවස්ථාවක් යලි හිතන්න ඒ වේගය එහෙමම අවශ්‍යද? ගෙදෙට්ට වාහන බිරිඳට එකයි සමියට එකයි දරුවට එකයි තරමට වාහන ඕනද? වාහන නැතුව අපිට ජීවත් වෙන්න බැරිද? අපි හිතූ තරම් ස්මාර්ට් ජංගම දුරකථනම අපිට ඕනද? අපි උදේට දවල්ට රැයට 3 වෙලෙන් කඩෙන් කන්න ඕනද? නැත්නම් ගෙදර කට්ටියට එකතු වෙලා කැම වේලක් හදාගන්න පුළුවන්ද? අඩුම ගානේ මෙන්න මේ පාඩම් ටික මම ටිකයි කිව්වේ පාඩම් ටික අපි ඉගෙන ගත්තොත් මෙතනින් පසු ජීවිතේ අපේ ලස්සන ජීවිත බවට පත් වෙයි. බොහොම පැහැදිලි. ඔබතුමා මේ කතා කරගෙන යනකොට මට හිතුණ දෙයක් තමයි මේ මානව හැකියාව ගැන නේ අපි ඉස්මතු කරලා කතා කරන්නේ. දැන් ඔය මානව හැකියාව ගැන ගත්තාම මේ කාලේ අපි දකිනවා වෙනදට වඩා අපේ මේ දරුවන්ගේත් මානවික හැකියාව සංවර්ධනය වෙලා තියෙනවා කියන කාරණේ. විවිධ නිර්මාණ කරනවා, විවිධ විදියට හිතන්න පටන් ගන්න තිබෙනවා. විශේෂයෙන්ම මේ ගහකොළත් එක්ක පවා මේ සම්බන්ධකම් ඇති කරගන්න ආරම්භ කළා තියෙනවා. පසුගිය දවසක අපි මේ ගම්පා ප්‍රදේශයට ගියාට පස්සේ අපිට හම්බුණා මේ නව නිපැයුම් කරුවෙක්. ඔහු තමන්ගේ අර නව නිපැයුම් කරගෙන යන අතරවාරෙම මේ පරිසරයත් එක්ක ඒකාබද්ධ කරලා මේ තමන්ගේ වැවීම් කටයුතුත් කරනවා. මේකට තාක්ෂණයත් අදාළ කරගෙන තියෙනවා. මං හිතනවා මේ කාල සීමාවත් මේ වගේ දේවල් වලට නිරවුල්ව හිතලා තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න හොඳ කාල පරාසයක් නේද? ඔව්. දැන් අපි අර ලකුණු පස්සේ යන අධ්‍යාපන ක්‍රමයක් හරහා මහා අවිවේකී ජීවිත ගත කරනකොට අපි ගාව තියෙන සැබෑ දක්ෂතා අපිට හඳුනා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කල්යන මැතුමනේ. ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ ඉන්බෝන් ටැලන්ට්ස් කියලා වර්ගයක් අපි ගාව තියෙනවා කියලා. ඒතකොට අපි ලංකාවේ ප්‍රථමයා වෙන්න දුවනකොට අපිට අපේ දක්ෂතාවය හොයන්න වෙලාවක් නැහැනේ. අම්මා තාත්තා උදේ ඉඳලා රැ වෙනකම් පාඩම් කරන කියනකොට මම මොකටද දක්ෂ කියලා හොයන්න වෙලාවක් නැහැනේ. ඒතකොට මේ කාලේ පාසල් වහලා සේරම වහලා රූපවාහිනියට තිබුණ අර එක දිගට යන ටෙලි නාට්‍ය නැහැ. උදේ ඉඳලා රැ වෙනකම් වාසනාව ගැන දෛවය ගැන නැහැ. මේක අදින්න මේක කරාම මේක හම්බ වෙනවා කියලා නැහැ. දැන් ටෙලිවිෂන් උදේ ඉඳලා රැ වෙනකලුත් පෙන්වන්නේ රටේ කරන මොනවා හරි හොඳ දේවල් නව නිර්මාණ. එතකොට මොකද වෙන්නේ? ගෙවල් වල ඉන්න තරුණ පොඩි උන් අර ඇතුලේ තියෙන ශක්තියින් ටික අවදි කරගෙන ඔවුන් හොයන්න පටන් ගන්නවා අපි ඇත්තට මොනවටද දක්ෂ. ඒතකොට ඒ ටික තමයි අපි පහුගිය කාලේ පුරාට ඔය දැක්කේ නව නිර්මාණ විදියට. ඒ නිසා ඒ දුවල පුතාලගෙනුත් මම ඉල්ලීමක් කරනවා පරිසරයට හානියක් නැති ඔබේ නව නිර්මාණ අතරමඟින් නතර කරනතෝ දිගට කරගෙන යන්න. හේතුව මේ රටට නව ව්‍යවසායකයෝ නව නිෂ්පාදකයෝ අවශ්‍යයි. දැන් ජපානයේ වගේ රටවල් ඉන්නේ කල්යන මැතුමනේ නිෂ්පාදනයේත් නෙවෙයි ඉනෝවේෂන් කියන තැන. මොනවද ඉනෝවේෂන් කියන්නේ? ඔවුන් කරන්නේ අලුත් හිතලා අලුත් දේවල් නිර්මාණය කළා ඒක ලෝකෙට අලෙවි කරනවා. එයාලා නිෂ්පාදනය කරන්නේ නැහැ. උදාහරණයක් අපි මිලදී ගන්න බොහෝ භාණ්ඩවල ගහලා තියෙන්නේ ජපාන් තාක්ෂණය නිෂ්පාදනයේ චයිනා නිෂ්පාදනයේ සිංගප්පූරු. එනේ ජපාන් තාක්ෂණය. ඒ කියන්නේ ජපාන් ටෙක්නොලොජි but made in China. made in Singapore. ඒ කියන්නේ යාලා කරලා තියෙන මොකක්ද? ඒ තාක්ෂණය හොයාගෙන තාක්ෂණය රටකට විකුණනවා. ඒ රටේ තමයි නිෂ්පාදනය කරන ජපාන් තාක්ෂණයට. ඒකට තමයි උන් වැඩියෙන්ම අය කරන්නේ. එතකොට මම දුටු දේ තමයි පහුගිය කාලේ ඒ ඥානයේ තියෙන තරුණ දරුවෝ මේ රටේ ඉන්නවා කියන එක. ඉන්නවා. ඊටාම පැහැදිලිව ඉන්නවා. ඒ කියන්නේ ජපාන් තාක්ෂණයෙන් හදන දේවල් අපේ රටේ හදනවා. ඒ නිසායි දුවල පුතාලගේ මම ඉල්ලීමක් කරනවා මේක අවස්ථාවක් කරගන්න ඔබ ඒවා දිගට කරගෙන යන්න. රටේ ව්‍යාපාරික ප්‍රජාවකින් රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා ඒ දරුවෝ ඒ තැන් වලින් නතර කරන්න එපා. ඒ හැකියාව හඳුනගෙන අපි ඉස්සරහට ගෙනියෑම තුලින් තමයි රට සංවර්ධනය කරගත හැක්කේ. ඔබ හැමතිස්සෙම හිතන්න පටන් ගන්න මම මොනවා හරි කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා නෙවෙයි. මගෙන් මොනවද අනිකාට උපරිමය ලබා දිය හැක්කේ. ඔක ලස්සනට කියලා තිබුණා ජොන් එෆ් කෙනඩි රටෙන් ඔබට කුමක්ද නොව ඔබෙන් රටට කුමක්ද කියා සිතන්න කියලා. ඒ නිසා මේ තින්කින් එක චින්තනය අපිට වෙනස් කරගන්න පුළුවන් හරි වටිනවා. මම මගේ රස්සාව පරිස්සම් කරගන්නේ කොහොමද? මම මගේ වැටුප වැඩි කරගන්නේ කොහොමද? මම මගේ ප්‍රසාද දීමනා ටික ලබා ගන්නේ කොහොමද? මම ප්‍රධානට කොහොම මොනවා හරි කියලා මගේ උසස් වීම ලබා ගන්නේ කොහොමද කියලා මම කියන්නේ එහෙම හිතනවා කියන එක නෙවෙයි. يعني කාට හරි එහෙම හිතනවා නම් ඒක නෙවෙයි දැන් හිතෙන්න ඕනේ. මම කොහොමද මගේ ආයතනයට, මගේ රටට, මගේ ප්‍රධානියට මීට වඩා දෙයක් කරලා දෙන්නේ? මීට වඩා දෙන්නේ. අන්නේ සිතුවිල්ල අපිට ඇති වුණාම ඔබ අර කියපෝ අපි තුල තියෙන දක්ෂතා හැකියාව විකසනය වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් මෙතන ගංගාවක් තියෙනවා නම් මේ ගඟෙන් එහා ගොඩට මම යන්නේ කොහොමද කියලා හිතුවමනේ මට මාර්ග පේන්න පටන් ගන්නෙ. මාර්ග පේන්නේ. ඒතර මේ සිතුවිලි හරි වැදගත්. අපි ඔක ඉංග්‍රීසියෙන් කියනවා ask the right question then only you are getting right answers කියලා. ඒ කියන්නේ ඔබ හරි ප්‍රශ්නය හරියට ඇහුවොත් මේ මනසට එන්න පටන් ගන්නවා අලුත් අදහස්. ඒක බුදුදහමෙන් කියතොත් සිදුහත් කුමාරයා හිතනවා මේක දුකක් මිදෙන මාර්ගයක් තිබිය යුතුයි. මිදෙන මාර්ගයක් තිබේ. ඒ කියන්නේ සංසාරයේ දුකක් මිදෙන මාර්ගයක් තිබිය යුතුයි. ඒ මා සොයා යුතුයි.
එවිට තමයි උන්වහන්සේට මාර්ග පේන පටන් ගන්න මේ අහවල් විදි කරලා බලන්න ඕනේ. ඒ සියලු විදි කරාම උන්වහන්සේට තේරෙනවා මේ එක තැනකවත් මාර්ගය නැහැ. එතකොට උන්වහන්සේ තේන කන එහෙනම් මා විසින් සොයාගත යුතුයි. ඊට පස්සේ තමයි කුසතන මිරිට එලාගෙන තමා විසින් ඒ හොයාගන්නට පටන් ගන්න. ඒ තමයි බුද්ධත්වය. ඒ නිසා බුදුදහමෙන් පෝෂණය වූ බුද්ධ දර්ශනෙන් සියල්ල අපිට කියලා දීලා තියෙන සමාජයක ජීවත් වෙන අපේ ලෞකික ජීවිතයේද ඒ දර්ශනයම අපි හරියට පාවිච්චි කරොත් එළව මෙලව දිනුව දෙකම අපිට උදා කරගන්න පුළුවන්. ඔව්. දැන් මේ කියන ක්‍රියාවලියත් එක්ක අර අපි මුලින්ම සඳහන් කරා අපි දැන් ලෝකෙට විවෘත වෙන්න ඕනේ. දැන් අපි අපේ වෙනදා පුරුදු රැකියාවට යා යුතුමයි. හැබැයි මේ යනකොට අපි කතා කරපු නැත්නම් තමයි අපිට මේ පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න වෙනවා. අපිට වෙනදා වගේ අර ඔබතුමා කිව්වා වගේ යාළුවා ආශ්‍රය කරන්න බෑ. වෙනදා නම් අතට දීලා අපි කරනවා. දැන් අර අපේ සාම්ප්‍රදායික ක්‍රමයට අපි හුරු වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය අගමැතිතුමාගේ ඉඳලා සියලු දෙනාම අපේ සම්ප්‍රදායට හුරු වෙලා තියෙනවා. මේක වටිනාකමක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට කොන් කිරීමේ ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. අපි කියමුකෝ සරලම උදාහරණයක් ගත්තොත් එහෙම මගේ යහළුවෙක් ඉන්නවා කියලා නාවික හමුදාව වගේ. එහෙමත් නැත්නම් වෙන යම් හෝ මේ සෞඛ්‍ය සේවාවට සම්බන්ධ කෙනෙක් ඉන්නවනම් ඔහු ආශ්‍රය කිරීම මන් තරමක අඩු කිරීමක් කරනවා මේ ටිකේ. ඒ වගේ අමුතු විදිහට දැකලා, ඒ කියන්නේ වෙනස් විදිහකට හිතලා මේ කොන් කිරීමත් එක්ක සමාජයේ මේ අයව ඈත් කරන්නට පටන් ගන්න තිබෙනවා. අපි මානවයා විදිහට එහෙම නැත්නම් අපේ මනසේ සකස්ම හදලා තියෙන තේ විදිහේ හිතුනොත් අයින් කරලා දාන නැත්නම් ලං කර ගන්නවා. ඉතින් කොහොමද මේ කාල සීමාව තුළ අපි මේ අය අසුරු කරන්නේ කියන කාරණේ පිළිබඳව සහ අපේ ආරක්ෂණය තියාගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. හොඳයි. අපි මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි කල්‍යාණ මෙතුමනි සෞඛ්‍යංශ ආරක්ෂකංශ උද්‍යෝගයෙන් යුතුව මේ රාජකාරී ටික මනාව කරන තාක්කල් තමයි අපේ ආරක්ෂාව තහවුරු වෙන්නේ. සමාජය එහෙම කරලා ඔවුන්ව කොන්කල ප්‍රතික්ෂේප කළා ඔවුන්ගේ වැඩේ අතරින් පටන් ගත්තොත් ඔබයි මමයි බොහොම අනාරක්ෂිතයි. ඒ නිසා ප්‍රථමයෙන්ම ඕනෑම මොහොතක සමාජයේ වැදගත්ම කාර්යභාරයන් ඉටු කරන අය අපි කොන් කරනක හෝ ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි කරන්න ඕන. ඔවුන් දකින තැන අපි ඔවුන්ව අගය කරන එකයි කරන්න ඕනේ. ඒ කියන්නේ අභිමානය ඇති කරන්න ඕනේ. මම දුටුවා ඇමරිකාවේ හෝ කුමන හෝ රටක YouTube මේ වීඩියෝවක් ඒ සෞඛ්‍ය නිලධාරිනිය සේවිකාව නිවසෙන් එළියට බහිනකොට ඇය දන්නේ නැතුව අර වටේ පිටින් ඉන්න සියලුම නිවෙස් වල කට්ටිය එළියට බහැලා ඒ කියන්නේ ඒ රටේත් අර නිවාස සංචරණ සීමා කරලා තිබෙන රටක්. ඒක සෞඛ්‍යයට පවණක් රැකියාවට යන්න පුළුවන්. ඒ ෆ්ලැට්ස් වල ඉන්න සියලුම දෙනා එළියට බැහැගෙන එළියට බහිනකොට එකසරේට කට්ටියම කරන්නේ මොකද්ද? අත්කොලසන් නෙබින් ඇයට සුබපතනවා. ඒ සෞඛ්‍ය සේවිකාවට ඇඬෙනවා. ඇඬෙන්නේ ඇයි? ඇගේ දායකත්වයේ අර වටේ ඉන්න එයාලගේ අසල්විසි වගේ කරනකොට ඇයට ඇඬෙනවා. එතකොට අභිමානය කොච්චර දොතින් ඒ හැඟීම ආවට පස්සේ ඇය මරණය අමතක කරලා මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාට ඒ මරණය එතකොට එයාට අභිමානයක්. ඒ නිසා මගේ දැන් අපි ඊට වඩා විශාල දුර එහා යන්න ඕනේ. මොකද අපි කියන්නේ බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වෙච්ච ජාතියක්. ඒතර බුදුදහමේ කියන්නේ මේ ගෙලනුන්ට උපස්ථානය බුදුන්ට කරන උපස්ථානයක් හා සමානයි. එහෙම කියලා තියෙන්නේ. ඒතර අපිට ගෙලනුන්ට උපස්ථානය කරන්න බැරි නම් ගිලනුට උපස්ථාන කරන කෙනාට හරි ගුරුත්වයෙන් සලකන තරම් ශික්ෂණයක් අපිට තිබිය යුතුයිනේ. අපිට ශික්ෂණය තියෙන්න ඕනේ. ඒ නිසා මම මුලින්ම ඔබේ ප්‍රශ්නේ හරි වැදගත් කරන ඉල්ලීම තමයි රට වෙනුවෙන් වැඩ කරන කිසිවෙක් මේ වෙලාවේ අත්‍යවශ්‍ය සේවවල නිරත වෙච්ච කිසිවෙක් අපගේ දුරස් කිරීම වලට හෝ ඔවුන් දැස සමච්චලයෙන් බැලීමට හෝ ඔවුන් ඔබ කියන ඔබේ වචනේම ගත්තොත් කොන් කිරීම කියන මේ කිසිවක් අපෙන් නොවිය යුතුයි. මොකද ඔවුන් වැඩ කරන්නේ ඔවුන් වෙනුවෙන් නෙවෙයි මේ වෙලාවේ ඔවුන් වැඩ කරන්නේ අපි වෙනුවෙන්. මේක අපි තේරුම් ගන්නට ඕනේ ඉතා පැහැදිලිව. අපි හැම වෙලාවෙම කරන්න ඕනේ මොකද ඔවුන් අගය කරන එක, මගේ රටේ මිනිස්සු දිරිමත් කරන එක, ඔවුන්ව ශක්තිමත් කරන එක. ඊළඟ කාරණේ තමයි එහෙම එයාලා ළඟින් පොඩ්ඩක් හිටියේ පමණින් ඔබ ආරක්ෂිත ක්‍රම ටික අනුගමනය කරනවා නම් ඔබ ආසාදිතයෙක් වෙන්නේ නැහැ. මම මේකට සරලම උදාහරණයක් ගත්තොත් දැන් IDH රෝහලේ හෙදියෝ ඩොක්ටර්ස්ලා වැඩ කරන්නේ ආශාදිතයොත් එක්කනේ නේද? ආශාදිතයෝ බව පැහැදිලිවම දන්නවා. ඒ කියන්නේ ටෙස්ට් එක කරලා මෙයා ආසාදයි කියලා හොයාගත්තම අර ඉන්න මේ කඳුරු වලින් එයාව රෝහලට යවනවා. ඉතින් ඒ හෙදියෝ අසනීප නොවෙන්නේ ඇයි? එනේ ඔය ඔක්කොම ආසාදිතයෝ වෙන්න ඕනනේ. ඇයි අසනීප නොවෙන්නේ? ආසාදිත නොවෙන්නේ ඔවුන් ඒ ආරක්ෂිත ක්‍රම ටික අනුගමනය කරනවා. ඉතින් මම මේ වැඩසටහන තුල ආරක්ෂිත ක්‍රම ටික මොනවද කියලා ආපහු කියන්නේ නැහැ. මොකද මේ නෝඩ එක රටම දැනුවත්. ඒකයි කියන්න ඕනේ නැහැ. ඔබ විනයක් හදාගන්න ඒ ආරක්ෂිත ක්‍රමවේද ටික අනුගමනය කරන මේ ආයතනය ඇතුළට මම එනකොටම දුටුවා ඒ ආරක්ෂිත ක්‍රමවේද ටික අනුගමනය කරනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ම
මුවාවරණ ටික මුහුණු ආවරණ ටික පැලඳගෙන ඉන්නවා නේද? ඔබ ගාවත් මා දොටුවා අර අතර දාලා මේ පිරිසුදු කරගන්න එකක් තියෙනවා. මෙතෙන්ට ආවිලා අපිට මේක හයි කරපු මහත්මයා ගාවත් තියෙනවා. මගේ ගාවත් තියෙනවා. මං ගාවත් තියෙනවා. හරි. එතකොට මේ ක්‍රම ටික දැන් මම මෙතන බය නැතුව එන්නේ මොකද මම දන්නවා මෙතන කොරෝනා තියෙනම තැනකට ආවත් මම මගේ ආරක්ෂිත ක්‍රමවේද ටික අනුගමනය කරලා තියෙන්නේ. මම ඒක නිසා ඒකට බය නැහැ. ඒ ටික අනුගමනය කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ කරන්න ඕන කට්ටිය හොය කොන්කර කර ඇවිදින එක හෝ 119 ගහලා මෙන්න මේ අහවලා ඇවිල්ලා ඉන්නවා කියලා කෝල් කරන එක නෙවෙයි. ඒවා හරි නරක වැඩ. ඒවා හරි නෑ. මම දන්නේ එහෙම උනේයි කියලා. මම මගේ රටේ සමස්ත ජනතාව එහෙම කරයි කියලා කිරති තැන ඕන තැනක ඉන්නවනේ එක්කෙනෙක් දෙන්නෙක්. ඒවා බොහෝම නරක වැඩ. ඔබ කරන්න ඕන රට වෙනුවෙන් යමක් කරන අය දිරිමත් කරන ගමන් ඔබ ආරක්ෂා වීම හා ඔබෙන් තවත් කෙනෙකුට රෝගය බෝ වෙන්න තියෙන අවස්ථා සියල්ල වහලා දාන එක තමයි කරන්න ඕන. ඒකට අර සෞඛ්‍යයන් සහ රාජ්‍ය මේ ආරක්ෂක අංශ විසින් උපදෙස් දීලා තියෙන උපදෙස් ටික පිළිපදින්න. ඔබට ඒක තාම මතක නැත්තම් මොකද කියලා ඔය ඕනම Facebook අඩේකට ගිහලා බලනවා. හැම එකම නිතර ඔය ටික හුවමහරු වෙනවා. නීති රීති ගැන කතා කරන්න හිතුවම විශේෂයෙන්ම මේ පොඩි කාලේ ඉඳලා නීති රීති පද්ධතියක් තුළනේ අපි හැදෙන්නේ. පාසලෙත් නීති රීති පද්ධතියක් තියෙනවා. සේවා ආයතනෙත් තියෙනවා. සේවය කරන්නේ කොයි ආකාරයෙන්ද එහෙම නැත්නම් සේවයෙන් බැහැර වෙනවා නම් කොයි ආකාරයෙන්ද කියලා නීති රීති මාලාවක් තියෙනවා. රටක් ගත්තාම නීති රීති මාලාවක් තියෙනවා. හැබැයි වෙනදට වඩා අපිට මේ නීති රීති ටිකක් දැනෙන්න ආරම්භ තියෙනවා. හේතුව තමයි අපිට ඕන විදිහට වාහනවල ගමන් කරන්න බෑ. අපිට ඕන විදිහට මුවාවරණ නැතුව ගමන් කරන්න බෑ. ඒ ඔබතුමාගේ වගේ සනීප ආරක්ෂක කටයුතු තියාගෙන යන්න ඕන. මේත් එක්කම අපේ තියෙනවනේ තමන්ගේ ගැන ලොකු හැඟීමක් මම මෙහෙම තනතුරක් දරන්නේ. අර ඔගේ හරිම වචනේ අර හුඟක් වෙලාවට අපේ ඉංග්‍රීසි වචනේ ඊගෝ එක කියන එක තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ පරිසරයට මුදා වෙලා දැන් හෙට අනිද්ද ඉඳලා නැවත රැකියාවට යනකොට මේකත් පොඩ්ඩක් අරහි යනවනේ අපි තාම. එහෙම අරහි යන උදවියට අපි පාඩමක් කියමු අපි රට ආරක්ෂා කරගන්න නම් ඕක පොඩ්ඩක් පැත්තකින් තියමු නේද කියන එක. කොරෝනාවට ಜಾති හෝ තනතුර හෝ ධනවත් බව හෝ ස්ත්‍රී පුරුෂ භාවය හෝ ඔබ වැඩ කරන තැන හෝ කිසිවක් අදාළ නැහැ. කෙටි උත්තරේ. ලෝකේ මහා ධනවතෙකුත් මේ රෝගෙන් මිය ගියා. පසු ඇගේ දුව සමාජ ජාල වලට දාලා තුණු පණිවිඩය තමයි මගේ තාත්තට ඕන තරම් සල්ලි තියෙනවා. ඒත් නොමිලේම ගන්න තිබුණු දේ තාත්තට ලබා ගන්න බැරුව මිය ගියා. මොකද මේ නොමිලේම ගන්න තියෙන දේ හුස්ම. සල්ලි ඕනේ නැහනේ. ඒක නැතුව මිය ගියා. ඒ කියන්නේ සල්ලි වලට කරන්න දෙයක් නැහැ කියලා. මම දුටුවා පහුගිය දවසක ආරක්ෂක නිලධාරියෙක් වාහනයක් පරීක්ෂා කරද්දී ඒකේ හිටපු රියදුරුමා ගාව මේ අවසල බරපත්‍රය නැහැ. ඉතින් ඔහු කියනවා මේ මම ඇමතුමා ගාව වැඩ කරන්නේ. ඒතර ආරක්ෂක නිලධාරිතුමා කියනවා ලස්සන වාක්‍යයක්. ඇමතුමා ගාව නෙවෙයි ජනාධිපතිතුමා ගාව වැඩ කරත් බලපත්‍රය තියෙනට ඕනේ. ඒ හයියට මං හරි ආසයි එක පැත්තකින්. ඒක තමයි වෙන්න ඕන දේ. අපි තේරුම් ගන්න ඕන දේ තමයි නීති විනය අවශ්‍ය වෙන්නේ අපි හැමෝගෙම ආරක්ෂාවට. ඒ කියන්නේ අපි එකිනෙකා සබඳතා පවත්වන සංකීර්ණ සමාජයක ජීවත් වෙද්දී අපි හැමෝම ආරක්ෂා වෙන නම් පොදු නීති ටිකකට අපි සියලු දෙනා එකඟ වෙන්න ඕනේ. දැනෙන සරල උදාහරණයකින් ගත්තොත් මහමග මම යනකොට වාහනේ පදවන්න ඕන නීති ටික මොනවද කියලා කියලා තියෙනවා අපිට. මම මේ නීති ටික කඩ කරොත් එක්ක මගේ ජීවිතය අනතුරේ, එක්ක පාරේ ඉන්න කෙනෙකුගේ ජීවිතය අනතුරේ, එක්ක යන තවත් වාහනයක කෙනෙකුගේ ජීවිතේ අනතුරේ. හැබැයි අපි හැමෝම මාර්ග නීති ටික අනුගමනය කරලා රිය පදවනවා නම් අපි කිසි කෙනෙක් අනතුරේ වැටෙන්න හේතුවක් නැහැ. ඒ නිසා අනිකා නීතිගරුක වෙනතුරු බලන් ඉන්නතුව අපි හැමෝම නීතිගරුක වෙන එක තමයි හොඳ. බලය පාවිච්චි කළ හැකිව තියෙන කෙනා බලය පාවිච්චි නොකර ඉන්නකොට තමයි හරිම ලස්සන. ඒක හරි ලස්සනයි. නේද? අපි ලෝකේ තෝරන තරම් එහෙම අයගේ ඡායාරූප යොමේව දකිනවා. එයාලේ බලය පාවිච්චි නොකර ඉන්නකොට. නොකර විතර හරි ලස්සනයි. මිනිස්සු හරි ආදරේවට. ඒ නිසා ආයතනයක අධ්‍යක්ෂවරයෙක් සභාපතිවරයෙක් වෙන්න පුළුවනි. ආයතනයක ඉහළ නිලධාරියෙක් වෙන්න පුළුවනි. දේශපාලන ශාස්ත්‍රයේ ප්‍රබලයෙක් වෙන්න පුළුවනි. ඒ හැමෝගෙම මෙහෙම කියන්න පුළුවන් ඕන කෙනෙක්ගෙන් මම කරන ඉල්ලීම තමයි අනික් කෙනාට ගරු කරන්න. අනික් කෙනාට ගරු කරන්න. ඒ කියන්නේ අනික් කෙනාට යාගේ ඒ කටයුතු කරන්නයි. අපි උදාහරණයක් විදිහට මම මෙතෙන්ට ඇතුල් වෙනකොට එතන ඉන්න ආරක්ෂක නිලධාරියා මාව නතර කරලා පරීක්ෂා කළා. මගේ උණ පරීක්ෂා කළා. අතට මේ විස බීජනාශක ටික දීර ටික එනකොට නෑ මං ගෙදරින් එනකොට හොදගෙන මේ මං ගාව තියෙන මට ඕක ඕනේ නැහැ කියලා එන එක මගේ නොහැදිච්චකම. මං එහෙම කරොත්. ඒතර ඔහුගේ රාජකාරී ඒක නම් මං ඔහුට ඒකට අවනත වෙන්න ඕනේ. ඒ අවනත වෙන්න ඕන වෙන්නේ ඇයි? එතකොට මෙතන ඇතුළට එන සීලු දෙනා ආරක්ෂිතයිනේ. ඒ ආරක්ෂිතභාවය තුළ මාත් ආරක්ෂිතයි. ඒතර මම දන්නවා අනිත් ආපුවයත් එහෙම තමයි කියලා. ඒක තමයි සමාජය තුළ. ඒතර සමාජය තුළ ජීවත් වෙන අපි සීලු දෙනා මේ කාලයේ මේ කියලා තියෙන ආරක්ෂිත ක්‍රම ටික අනුගමනය කරනවා නම් අපි හැමෝම ආරක්ෂිතයි. ඒ නිසා යමෙක් මං අහවලාගේ අහවලා
මං අහවල් ආයතනයේ අහවලා අයිවා මම දන්නේ නැද්ද? දන්නේ නැත්නම් පොඩ්ඩක් කතා කරලා අහගන්නකෝ කියනනම් ඒ කරන්නේ නොහැදිච්චකම, නොහික්මුණුකම පෙන්නන එක. ඒ කියන්නේ අපි කොච්චර පුස් මිනිස්සුද කියලා පෙන්නනක හැර වෙන කිසිවක් නෙවෙයි. අපි ගම්වල අහලා තියෙනවා වී කරාල්ල කිරි වදින්න මොකද වෙන්නේ මෙතුමනේ? පහත් වෙනවා කියන එකනේ. අහලා තිබ්බට වැඩක් නැහැ. ඉතින් ඕක කරන්නේ නැත්තම්. නේ ඕවා කියලා තියෙන්නේ අහගෙන ඉන්න නෙවෙයි. පිළිපදින. මිනිසෙක් ඉහළට යන්න වැඩියෙන් ඉගෙන ගන්න ධනවත් බව වැඩි වෙන්න ඔහු වෙන්න ඕන මොකද නිහතමානී වීම හා පහළට නැමෙන එක. මේක ඉතින් ඒ කාලය ඔබට ඔබේ හැදියාව, ඔබේ හික්මීම, ඔබේ ශික්ෂණය පෙන්වන්න. අර ඊගෝ කියන්නේ මොලේ උදුම්මාගෙනයි කියලා අපි ඔකට කියන්නේ. මොලේ උදුම ගත්තොත් මහ පොළොවේ පය නොවැටි යනවා. එයාලා බොහොම ඉක්මනින් වැටෙනවා. වැටෙනම අනිත් අය කියන්නේ මොකද්ද? ගියපු එකම තමයි හොඳ කියලා තමයි කියන්නේ. ඒක අහගන්න එපා ඉතින්. ඔව්. පැහැදිලි. දැන් සරලව ගත්තොත් එහෙම මේ රැලි මානසිකත්වයේ තියෙන පිරිසක්නේ අපි කාලයක් තිබුණා. වෝල් ආර්ට් කියලා බිත්තිවල බිත්ති හදන රැල්ලක් ආවා. ඊට පස්සේ කුඹුරු අස්වද්දන රැල්ලකුත් ආවා. දැන් නැවතත් ඒ වගේ රැලි කිහිපයක් ඇවිල්ලා තියෙනවා. මේ රැලි ඇති කරන්න සහ මේ රැලි වැඩි දියුණු කරලා ඒ රැල්ලට අපේ උදවිය එක්කාසු කරන ප්‍රබලම මාධ්‍ය තමයි ජනමාධ්‍ය. මේ ජනමාධ්‍ය කලාව සමහර වෙලාවට අපි දකිනවා සමහර මාධ්‍ය තුලින් පෙන්වන සමහරක් දේවල් ඔබතුමාගේ විෂයටත් අහිත කරයි. මාධ්‍ය විෂයටත් අහිත කරයි. නිවැරදි මාධ්‍යකරුවන් විදිහට, නිවැරදි මාධ්‍ය ආයතනයක් විදිහට රටට මාධ්‍යකින් මේ කාල සීමාවේ දෙනවා නම් යම් කිසි දෙයක් දී යුත්තේ කොයි වගේ දෙයක්ද? මාධ්‍යවලට තියෙන්න ඕනේ ජාතික දැක්මක්. ඒ වගේම මාධ්‍යවල ඉන්න ඕනේ රටේ ප්‍රශස්තම අයයි. ප්‍රශස්තම කියන්නේ පරිපූර්ණම අය තමයි මාධ්‍යවල ඉන්න ඕනේ. ඇයි? මාධ්‍ය භාවිතය යම්සේද ඒ මත තමයි රටේ මිනිසුන්ගේ ජන චින්තනය තීරණය වෙන්නේ. ඉතින් සමහර මාධ්‍ය ඒ පොදු ජාතික අවශ්‍යතාව වෙනුවෙන් වැඩ කරනට වඩා පෞද්ගලික අවශ්‍යතාව වෙනුවෙන් වැඩ කරන මාධ්‍ය තිබෙනවා. මොකද ඒවත් බිස්නස් වෙලා සමහර ඒවා. ඒතකොට අය හානිය වෙන්නේ. දැන් අපි මම විවේචන එච්චර ආස නැහැ මේ දවස්වල. ඒ නිසා යෝජනාවක් කරොත් මම කියන්නේ අපිට මාධ්‍යකරණයේ නිරත වෙන්න, අපිට ව්‍යාපාර කරන්න, අපිට දේශපාලනය කරන්න රටක් තියෙන්නත් ඕනේ, රටේ ජනතාවක් ඉන්නත් ඕනේ. ජනතාවනේ તો මුකුත් කරන්න බෑනේ, පොළොවත් විල මොනව කරන්නේ? එහෙනම් අඟහරුත් තියෙන්නේ මොනව කරන්නේ? රටක් කියලා එකක් තියෙන ඕනේ, ඒක ජනතාවක් ඉන්න ඕනේ. ඒ නිසා මේ මොහොතේ ව්‍යාපාර කරන අය වේවා, දේශපාලනය කරන අය වේවා, මාධ්‍යකරණය වේවා ඕන කෙනෙක් මුලින්ම තියන්න ඕනේ මොකද්ද එහෙනම්? රටයි, රටේ ජනතාවයි. ඒතර ඔබ පයන හසුරවද්දී, ඔබේ කැමරාව හසුරවද්දී, ඔබේ කතිකත්වය හසුරවද්දී ඔබ හැමතිස්සෙම යමක් කියන කලින් හිතන්න ඕන දේ තමයි මේක රටට බලපාන්නේ කොහොමද? මේක මගේ රටේ ජනතාවට බලපාන්නේ කොහොමද? ඕක කල්‍යාණ මෙතුමනි ටිකක් ගැඹුරු මාතෘකාවක්. කියන්නේ මාධ්‍ය භාවිතය කියන එක වෙනම පැයක් දෙකක් විතර කතා කරන්න තියෙනවා. මට කියන්න ඕන දේ තමයි මාධ්‍ය ශාස්ත්‍රයේ මගේ මිතුරන්ට මම උන්ට හරි ගරු කරනවා. ඔබ රටේ ප්‍රශස්තම බුද්ධිමත්ම පිරිස විය යුතුයි. හේතුව ඔබ පෙන්නන දේවල් තමයි ජනතාව අනුගමනය කරන්න පටන් ගන්න. උදාහරණයක විදිහට ඔබ ගිහිල්ලා කොල්ලෝ කෙල්ලෝ තාපවල පින්තූර චිත්‍ර අඳිනක පෙන්වන්නට පටන් ගත්තා. මගේ රටේ කොල්ලෝ ටික ඔක්කොම චිත්‍ර අඳින්න පටන් ගන්නවා. ඔබ මගේ රටේ තරුණයෝ කුඹුරු කොටන එක පෙන්වන්න පටන් ගත්තම මගේ රටේ තරුණ කොල්ලෝ එළියට බහලා කුඹුරු කොටන පටන් ගන්නවා. ඔබට පේනවා ඔබට කොච්චර බලයක් තියෙනවද? ඔබ මේ රටේ නවෝත්පාදන එක දිගට වෙන පටන් ගත්තොත් මගේ පාසල යන පුංචි කොල්ලෝ පැටවු ටික පවා නවෝත්පාදන බිහි කරන්න පටන් ගන්නවා. ඔබ මේ රටේ දේශපාලඥයෝ කරන යහපත් දේවල් පමණක් පෙන්වන්න පටන් ගත්තොත් දේශපාලඥයෝ යහපත් දේවල් කරන්න පටන් ගන්නවා. ඔබ මේ රටේ දේශපාලඥයෝ ගහ ගන්න ඒවා බැන ගන්න ඒවා රණ්ඩු කරන ඒවා පෙන්වන්න පටන් ගත්තොත් දේශපාලඥයෝ ඒක කරන්න පටන් ගන්නවායි. දේශපාලඥයෝ දන්නවා අපි රණ්ඩු නොත් විතරයි මුන් මාව ප්‍රසිද්ධ වෙන්නේ පෙන්වන්නේ කියලා. ඒ නිසා ජනමාධ්‍යයන්ෝ සමාජික පෙරගමන් කරු. බොහොම පැහැදිලි. ඉතින් අපි පසු කාලිනව දැක්ක කාරණයක් තමයි මේ කොරෝනා වෝදරෙන් අර රණවිරුවන්ගේ නිවස් වලට ගිහිල්ලා සමහර මාධ්‍යවේදීන් කරුණු විමසන්න ගියාම ලොකු අරගලකාරී තත්ත්වයක් ඇති වෙන නිසා මාධ්‍යවේදීන් විදිහට අපි කළ යුත්තේ මේ වෙලාවේ රට ජාතිය ආගම ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. සරලව කිව්වොත් මීටරයක් යන්න බැරි කොරෝනාව ලෝකෙ වටේම ගියා. දැන් ගිහිල්ලා අපිට හිතා ගන්න බැරි දුරක් ගිහිල්ලා තියෙනවා. දැන් අපි නතර කරපු තැනින් මේ රට ඉස්සරහට අරන් යන්න ඕන. එම් ඉස්සරහට අරන් යනකොට අපිට ලැබෙන අභියෝග වලින් අපි කොහොමද ගැලවෙන්නේ කියන කාරණා පිළිබඳව ඔබතුමා මුලදී කෙටියෙන් සඳහන් කළා. ඒ සඳහන් කළේ වෘත්තිකයන්ගේ පැත්තෙන්.
මම කැමති සමස්ත ජනතාවක් විදිහට එහෙම නැත්නම් ශ්‍රී ලාංකික ජනතාවක් විදිහට නැවත නැගිටිනවා නම් අපි නැගිටින්නට ඕන කොහොමද? කොයි විදිහටද අපේ මනස සකස් කරගන්න ඕන කොහොමද? අපේ ජීවිතයට පුහුණු කරා වූ යම් දෙයක් තියෙනවා නම් ඒ පුහුණුව තුලින් රටට යමක් කරන්න කොහොමද කියන කාරණේ පිළිබඳව අවසන් වශයෙන් කතා කරන්න. හොඳයි. මීටරයක් දුර යන්න බැරි කොරෝනාව ලෝකෙ වටේ ගියේ මිනිසුත් එක්ක. මිනිසුත් එක්ක ගියයි අපිට අපේ විනය රැක ගන්න බැරි හන්දා කොරෝනාව අපේ ගෙවල් වලටත් එනවා. එහෙනම් පළවෙනි නියෝජනාව විනය ගරුක වෙන්න. ඒ විනය ගරුක වීම තුළින් කොරෝනාව යන එක නතර කරන්නත් පුළුවන්. අපේ ජීවිත අනවශ්‍ය ප්‍රශ්න වලට වැටෙන එක නතර කරන්නත් පුළුවන්. දෙක මේ අවස්ථාව මම දකින්නේ සකස් කර කුඹුරක්සේ වපුරන්න. හැබැයි ඔබ වපුරන දේ මතයි නෙලාගත හැකි ඵලය. මේ අවස්ථාව හිමයි දකින්නේ. ඒ නිසා අපි මේක අවස්ථාව බවට පත් කරගමු. අපේ රටේ වෙනසක් කරගන්න. අපි දේශීය නිෂ්පාදන වලට මූලිකත්වය දෙමු. ආනයන පුළුවන් තරම් අඩු කරලා දේශීය දෙයක් නිෂ්පාදනය කළ අපනයනය කරන්න පටන් ගමු. අපි අපේ වියදම් අඩු කරගමු. අපි ගත කරපු අපි කියන්නේ විචූර්ණ ජීවිත අයින් කරලා මහ පොළොවේ පය තියාගෙන ජීවත් වෙමු. අපි එකිනෙකාට ආදරය කරමු, සලකමු, ගරු කරමු. හැම නිවසකම පුළුවන් විදිහට යමක් නිෂ්පාදනය කරන ඔබේ දක්ෂතාව මත නිෂ්පාදනය කරන උත්සාහ කරමු. යපුම් මානසිකත්වයෙන් මිදෙමු. මට කියන ගොඩ දේවල් තියෙනවා. කලමැතුමනේ අපිට ගයක් නැහැ කියලා ඉටරෙදි අහුරාගෙන ඉන්න ආධාර ලියුණයි මම දැකලා තියෙනවා. හැබැයි වගේ වටේටම තියෙන මොනවද? පස, වතුර. මම කියන දේ ඔබට පැහැදිලි. නේ? ගමේ මිනිස්සු ටිකත් එක්ක එකතු වෙලා අඩු ගන්න අර මැටි ටිකක් කනලා කෝටු ටිකක් බැඳලා ගයක් හදාගත්තා නම් නේ පොඩි බිත්ති ටික බැඳගත්තා නම් කවුරු හරි ටකරන් ටිකක් ඕකට දෙනවා. අපේ රටේ මිනිස්සු හුඟා කුරුල තිනවා තරහ වෙන්න එපා. සියල්ල ආණ්ඩුව සියල්ල අනුන් කරලා දෙන්න ඕනේ කියලා. එහෙම හිරුල තිනවා. ඒකොළුවෙන් අයින් කරන්න. අපි අපේ ගමන යනකොට උදව් කරන කට්ටිය අපිට උදව් කරයි. ඒ නිසා අනුන් සියල්ල කර දෙනතුරු බලා සිටින මානසිකත්වයෙන් මිදලා නෑ මම මගේ ජීවිතයේ ගමන ඉස්සරහට ගෙනියන්න ඕනේ කියලා අපි හැමෝම හිතලා වැඩ කරන්න පටන් ගත්තොත් වසර 5ක් විතර යනකොට ඔබ මම අපේක්ෂා කරන රට නිර්මාණය වේවි. තවත් විනාඩි කිහිපයක් තියෙනවා මම හිතන ඒකත් ප්‍රයෝජන ගත්තොත් හොඳයි කියලා. දැන් ආණ්ඩුව ගැන කිව්වනේ. එහෙම නැත්නම් රටේ පාලන තන්ත්‍රය පිළිබඳව සේපත් කරේ. මේ වෙලාවේ රටේ පාලන තන්ත්‍රය විදිහට අපිව හැඩගස්සනකොට අපිට ඒ පාර හදලා දෙන්න ඕනේ කොයි විදිහටද? ඔව්. මම ඕනම ආණ්ඩුව කියන අපි කැමැති හෝ අකමැති යම්කිසි රටක ආණ්ඩුවක් පොදුයි. ඒ කියන්නේ අපිට බලය අපි රටේ බහුතර ජනතාවක් යම්කිසි පක්ෂයකට ආණ්ඩු බලය දුන්නම ඉස්සෙල්ලම රටේ ජනතාව තේරුම් ගන්න ඕන දේ තමයි අවුරුදු 5ක් යනකම් වුන් තමයි අපේ රටේ නායකයෝ. නේ මේක එතකොට දේශපාලනික කතාවක් කරගෙන එපා කියලා මම කියනවා. උන් අපේ නායකයෝ. නේ නායකයොත් එක්ක අපි වැඩ කරනවා. මොකද නැත්තම් වෙන්නේ අපි අවුරුදු 5ට මේක මාරු කරන්න බලන් ඉන්න එක නෙවෙයි වෙන්නේ. ඒතකොට රට දියුණු වෙන්නේ නැහැ. ඒතර මේ අවුරුදු 5ම අපි කරන්නේ එහෙම වුණොත් මේ වැඩ කරන්න දෙන එක නේ කකුලෙන් අදින එක. ඒතකොට රට දියුණු වෙන්නේ නැහැ. සරලව කිව්වොත් එහෙම අද යම් කිසි ආණ්ඩුවක් පත් වුණොත් හෙට ඉඳලා පටන් ගන්නෙ අර ආණ්ඩුව නැවත කොයි වෙලේද පළවා හරින්න කියන කාරණය. ඒතකොට වැඩ නෙවෙයි කරන්නේ. පළවා හරින්න වැඩ කරන්නේ. ඕක තමයි මෙච්චර කල් අපි කරේ. ඒ නිසා අපි ජන විඥානය වෙනස් කරලා මොන හරි ක්‍රමයකින් බහුතර ජනතාවනේ ආණ්ඩුව පත් කරන්නේ. එතකොට මේ පත් කරපු අය අනිත් අය දෙගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඒ රජයත් එක්ක එකතු වෙලා ඒ අවුරුදු 5 ඒ රජෙන් උපරිමයේ දේ කරගන්න වැඩ කරන්නට ඕනේ. සරල කාරණයක් කියන්න ඉඩ දෙන්න ඔබතුමාගේ කාලෙන් මට එංගලන්තයයි ස්කොට්ලන්තයයි දෙකට වෙන් කරන්න ඕන කියන කාරණයක් ඉස්මතු වුණා කීප වටක්ම එංගලන්තය තුල. ඒ කාලේ මාත් බ්‍රිතාන්‍යයේ ඉන්න කාලේ. ඒ කාලය තුල ඒක ඉස්මතු වෙනකොට පක්ෂ දෙක ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණා මේක වෙන් කරන්න ඕන නැහැ කියන මතේ. ඒ අනුව ජයග්‍රහණය කළා නැවතත් මේ රටවල් දෙක ඒකීය රාජ්‍ය බවට පත් වුණා. ඒක තමයි එකමුතුකමින් නැගිටීම කියන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ අදටත් යම් ගැටලුකාරී තත්ත්වයන් තුලදී මේ රටවල් දෙක එකතු වෙලා මේ විදිහට නැගිටලා ඉන්නේ. බොහොම හරි. ඒක නේද හැමදෙස්සෙම අපි මොන දෙයකට රට හා අපේ රටේ ජනතාව කෙනෙක් ඉස්සරහින් තියලා තමයි වැඩ කරන්නේ. බොහොම ලස්සනයි උදාහරණය. ඒක ඉස්සරහට ගන්න කෙනෙක් එකයි. දෙක බලයේ ඉන්න සිළුම දේශපාලනික ඒ නායකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා. මම උන්ට නායකයෝ කියන වචනේ පාවිච්චි කරනවා. මොකද උන් රටේ නායකයෝ. කැමති හෝ අකමැති විවිධ දේවල් තියෙන පොළ මිනිස්සුගේ නායකයෝනේ. පත් කරන නායකයෝ. අපි පත් කරපු නායකයෝ බහුතරයක් දෙනා. ඒ නායකවරුන්ගෙන් මම කරන ඉල්ලීම තමයි ඊළඟ ඡන්දය ගැන බලය ගැන හිතනවට වඩා ඔබට ලැබිච්ච කාලේ ජනතාවට අපේ උපරිමය කරන්නේ කොහොමද කියලා හිතන්න. ඒ උපරිමය කරා නම් බලය ඉල්ලන්න ඕනේ නැහැ. බලය ඉබේම ලැබෙන මෙතුමනේ. ඔබටයි මටයි දැනෙන සරල දේ රටේ හැමෝම හිතලා වැඩ කරනවා හරි ෂෝක්. ඒ කියන්නේ ලැබෙනවා. හැබැයි ඔබ බලය රැකගන්නේ කොහොමද කියලා හිතලා වැඩ කරන්න පටන් ගත්තොත් ඔබට වැඩ කරන්න තියෙන අවස්ථාව නැතුව යනවා. මොකද බලය රැකගන්න නේද උඩ කල්පනා කරන්නේ. ඔබ වැඩ කරන්නේ කොහොමද කියලා හිතලා වැඩ ටික ඔබ අතපය දිගෑරලා මේ රටට කරොත්
මේ රටේ මිනිස්සු කියන්නේ කෙලිහ ගුණ දන જાතිය. නේ? එයාලා ඔබට ආපහු බලය දෙයි. ඒ නිසා විවිධ ඕනම ශේෂ්ත්‍රයක ඉන්න නායකයින්ගෙන් විශේෂයෙන් අපේ රටේ නායකයන් අතර මේ කතා කරන මම කරන ඉල්ලීම තමයි ලැබිච්ච අවස්ථාවේ රටට ජාතියට උපරිමය කරන්න රටේ ජනතාව පෙරලා ඒ සලකන්න ඕන විදිහට සලකයි. බොහොම පැහැදිලි. අද දවසේ තාම වටිනා කියන හෝරාවක් ගෙවන්නට අපට හැකියාව ලැබුණා. බොහෝ දේවල් අපට හිතන්නට නැවත වතාවක් මෙනෙහි කරන්නට ඒ තුලින් යමක් ලබාගෙන නැවත අපේ වැඩ ලෝකෙට පිවිසෙන්නට වැඩ ලෝකයේ තුලින් ඔබට ජයග්‍රහණය කරන්නට රටට ජයග්‍රහණය කරන්නට අවශ්‍ය පන්නරය අද දවසේ මේ සාකච්ඡාව තුලින් ලැබුණයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේ අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච මනෝවිද්‍යා උපදේශක හා මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක මහාන් පල්ලිගුරු මැතිතුමාට අපේ ආයුබෝවන් කියලා සමුදෙනවා. ඔබතුමා කරගෙන යන ලබන මේ සත්කාරය තව চিරාත් කාලයක් කරගෙන යන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය වරම ලැබෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. අපි පසු කාලීනව ඔබතුමා මේ ආකාරයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කරන අපි සුපින්නුතුන් වෙනුවෙන් ඉතින් ඊටාම හොඳ උපදේශ ගණනාවක් අද දවසේ ලැබුණා. මම දන්නවා ඔබතුමා භාණ්ඩාගාරයක් ඔබතුමාගේ උපදෙස් භාණ්ඩාගාරය තුලින් අද දවසේ අපිට මේ පැයක කාල සීමාවක තුල අපිට ඊටාම අල්ප වශයෙන් ගන්න ලැබුණේ. හැබැයි ওই භාණ්ඩාගාරය අපි දිනෙන් දින පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන. ඒ සඳහා ඔබතුමාගේ ඔබතුමාට අද දවසේ අපි ආරාධනා කරනවා අපිත් එක්ක එක්කසු වෙන්න දිගටම මේ වගේ වැඩසටහන් තුලින් බෞද්ධ අනාලිකාව තුලින් මේ ලෝකවාසී බෞද්ධ ජනතාවට තමන්ගේ දැනුම බෙදා දෙන්නට අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ඒ ආකාරයෙන් ඔබතුමාට සමුදෙන ගමන් අපිව නරඹන ප්‍රේක්ෂක ඔබතුමන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඔබ නිසාවෙන් තමයි මෙවැනි වැඩසටහන් නිර්මාණය කරන්නේ. ඔබ වෙනුවෙන් තමයි මෙවැනි වැඩසටහන් අපි ගෙනෙන්නේ. ඒ නිසා අපිත් එක්ක රැඳිලා ඉන්න ඔබට මේ අද දවසේ ලබාගත් උදෙයින් රටට දෙයක් කරන්න හැකියාව ලැබෙනවා නම් ඒක තමයි අද දවසේ අපේ මහාන් පල්ලිගුරු මහත්මයා කිව්වා වගේ අපි නෙලාගත් ඵලය බවට පත්වන්නේ. ඒ ඵලය තුළින් අපි තවත් 60 යමක් ජනිත කරමු. සුබින්නත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.